අපි අන්තිමට සාකච්ඡා කරුවේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පිළිබඳව. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණේ සහ ඉතින් පස්සේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ප්‍රාන්ත හතරක් තියෙනවා. එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, වේල්සය සහ උතුරු අයර්ලන්තය කියලා. ඒ ප්‍රාන්ත හතර අතරේ කොයි විදිහටද බලය බෙදී ගිහිල්ලා තියෙන්නේ කියන කාරණය තමයි අපි කතා කරන්නේ. ඒත් අපි එතෙන්දී පටන් ගත්තා මුලින්ම කතා කරුවේ ස්කොට්ලන්තය පිළිබඳව. ඒ කියන්නේ එක පැත්තකින් ඇයි බ්‍රිතාන්‍ය තුල බලය බෙදා හැරීමක් කරන්න වෙලා තියෙන්නේ? මොකද්ද ඒවට බලපාලා තියෙන ඓතිහාසික සාධක සහ වර්තමාන සාධක? අපි ඉතින්දී කතා කරුවා ස්කොට්ලන්තයේ තත්ත්වය. ස්කොට්ලන්තය 1707 දී තමයි මහා බ්‍රිතාන්‍යයට එකතු වෙන්නේ. එතකොට ඒ එකතු වීමේදී පූර්ණ වශයෙන්ම ස්කොට්ලන්තය තමන්ගේ ස්වාධීනතා අතහැරියද? එහෙම නැත්නම් තමන් තුල පැවති අනන්‍යතා ස්වාධීනතා පවත්වගෙන ගියාද? සම්පූර්ණයෙන්ම තමන්ගේ ස්වාධීන බලතල එහෙම නැත්නම් මේ පෙර බ්‍රිතාන්‍යයට එකතු වීමට පෙර නිර්මාණය කරගෙන තිබුණු නීති රීති ඒවා අතහැරලා දැම්මද? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන නීති පමණක් පිළි අරගෙන ක්‍රියාත්මක වුණාද? මෙන්න මේ කාරණා තමයි අපි කතා කරන්නේ. එතෙන්දී අපි පැහැදිලි කරුවා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්තයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අනන්‍යතා අතහැරියේ නැහැ. විශේෂයෙන්ම ඒගොල්ලෝ තමන්ගේ ප්‍රෙස්බිටේරියන් ආගම සහ පල්ලිය පවත්වගෙන ගියා. ඒ වගේම ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය පනවන නීති පිළිගත්තේ ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන නීති මගින් ස්කොට්ලන්තයේ ජනතාවට යහපතක් වෙනවා නම් පමණයි. එහෙම නැතුව බ්‍රිතාන්‍ය පනවන හැම නීතියක්ම ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඒ වගේම ස්කොට්ලන්තය තුල විවිධාකාරයෙන් බෙදුම්වාදී ව්‍යාපාර පැමිණිලා තිබුණා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයෙන් ඉවත් වී යුතු බවට සමහරු යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඒවත් එක්ක 1998 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ස්කොට්ලන්තයට විශේෂ බලතල පවරා දීමක් කරනවා 1998 ස්කොට්ලන්ත පනත මගින්. ඉතින් මෙන්න මේ සමස්තයත් එක්ක ස්කොට්ලන්තය අර සාමාන්‍ය සංධීය ක්‍රමයක ප්‍රාන්ත රාජ්‍යයක් වගේ බලතල භුක්ති විඳින තත්ත්වයකට පත් වෙනවා. ඒ පිළිබඳව තමයි අපි අවසාන වශයෙන් කතා කරුවේ. අපි අද කතා කරනවා වේල්සය පිළිබඳව. වේල්සය පිළිබඳව ලොකු දෙයක් කතා කරන්න නැහැ. මොකද මේ ප්‍රාන්ත තුනේ ඒ කියන්නේ ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය කියන කොටස් තුන ගත්තොත් ඒ අතරින් වේල්සය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය යටතේ ඉන්න වැඩියෙන් කැමති ප්‍රාන්තයක්. 1536 දී තමයි වේල්සය එංගලන්තෙත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට අතීතයේ ඉඳන්ම එකට ඉඳලා පුරුද්දක් ඒ වගේම එහෙම කටයුතු කරලා හැකියාවක් තියෙනවා. ඒ හින්දා වේල්සය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් ස්කොට්ලන්තයට සහ උතුරු අයර්ලන්තයට ස්වාධීන බලතල ලබා දීලා වේල්සයට විතරක් නොදී ඉන්න බැරි නිසා යම් ප්‍රමාණයකින් වේල්සයට බලය ලබා දීමක් කරලා තියෙනවා. එහෙම නැත්නම් වේල්සයේ ලොකු මහා බරපතල ජාතික ව්‍යාපාර හරි වෙනම යාබේ ව්‍යාපාර හරි එහෙම ආරම්භ වෙලා නැහැ. කොහොම වුණත් 1998
98 දී වේල්සේ සම්බන්ධයෙන් පනතක් සම්මත කරනවා. ඒකට කියනවා වේල්ස ආණ්ඩු පනත කියලා. ඒ පනතින් වේල්ස ආණ්ඩු මණ්ඩලය කියන ආයතනය ස්ථාපිත කරනවා. ඒ කියන්නේ වේල්සේට ස්වයං පාලනයක් ලබා දීම සඳහා නිර්මාණය කරපු පනත වේල්ස ආණ්ඩු පනත. ඒකෙන් ස්ථාපිත කරනවා වේල්ස ආණ්ඩු මණ්ඩලය කියන ආයතනය. ඒ හරහා වේල්සේට යම් යම් බලතල පවරා දීමක් කරලා තියෙනවා. අපි ඒ ගැන ලියාගමු. බොහොම කෙටියෙන් ලියලා තියෙනවා. වේල්සය කියලා ලියන්නේ. වේල්සය කියලා ලියලා ලියන්න මෙහෙම 1536 දී වේල්සය එංගලන්තයේ සමග එකතු වන අතර එතැන් සිට දෙපාර්තමේන්තුවක් මගින් වේල්සය පාලනය විය. එකල ප්‍රධාන අමාත්‍යවරයෙකු යටතේ වේල්සේ පාලන කටයුතු සිදු වූ අතර පාලනයේ පහසුව සඳහා සෞඛ්‍ය මණ්ඩලය අධ්‍යාපන මණ්ඩලය වැනි ආයතනද පිහිටුවන ලදී. වේල්සය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ආසන 35ක් වෙන් කර තිබුණි.
ආසන 35ක් වෙන් කර තිබුණි. දහනම වන සියවස වන විට වේල්සය තුල යම් ආකාරයකින් ජාතික ව්‍යාපාර පැන නැගී තිබුණි. ජාතික ව්‍යාපාර පැන නැගී තිබුණි. 1998 දී සම්මත කළ වේල්ස් ආණ්ඩු පනතින් එහි පාලනය පවත්වාගෙන යාම සඳහා වේල්ස් ආණ්ඩු මණ්ඩලය නමින් නව ආයතනයක් ස්ථාපිත කළේය. හරි. ඒ වේල්සය පිළිබඳව අපිට වේල්සය ගැන බොහෝ දේවල් කතා කරන්න නැහැ. ඊළඟට ලියන්න උතුරු අයර්ලන්තය. හරි. දැන් මේ උතුරු අයර්ලන්තය වෙන්නේ 1922 න් පස්සේ. 1800 දී තමයි අයර්ලන්තය බ්‍රිතාන්‍යයත් එක්ක එකතු වෙන්නේ. හැබැයි ආරම්භයේ ඉඳන්ම මේ එකතු වීම පිළිබඳව යම් අර්බුද තිබුණා. 1921 වෙනකොට අයර්ලන්තයේ වැඩි කොටසක් දකුණු කොටස ඇතුළුව වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයෙන් ඉවත් වෙන්න තීරණය කරා. එතකොට උතුරු කොටස පමණ බ්‍රිතාන්‍යයට ඉන්න එකඟ වුණා. ඒ නිසා ඒ කොටස හඳුන්වන්නේ උතුරු අයර්ලන්තය කියලා. අද වෙනකොට අයර්ලන්තය කියලා වෙනම රටක් තියෙනවා. මේ උතුරු අයර්ලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය යටතේම ඉන්න එක කොටසක්. එතකොට මේ 1922 දී 1922 දී උතුරු අයර්ලන්තය හැර අනිත් කොටස වෙනම රාජ්‍යයක් බවට පත් වෙනකොට
උතුරු අයර්ලන්තයේ තුල යම් අර්බුද තිබුණා නැත්තේ නැහැ. ඊට පෙර ඉඳන්ම තිබුණා. උතුරු අයර්ලන්තයේ මහා බ්‍රිතාන්‍යයේ සිටියත් ඒ අයටත් යම් ගැටලු තිබුණා මේ එකට සිටීම සම්බන්ධයෙන්. ඒ නිසා 1920 දී උතුරු අයර්ලන්තයට වෙනම පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරනවා. 1920 දී ඒක ජීවමානල පාර්ලිමේන්තුවක්. ඒතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවනේ අපි ඒකීය ක්‍රමය ගැනනේ. ඒකීය ක්‍රමයක එක පාර්ලිමේන්තුවයි තියෙන්න පුළුවන්. ඒතකොට 1920 වගේ කාලේ උතුරු අයර්ලන්තයේ වෙනුවෙන් වෙනම පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරනවා. ඒක 1970 වගේ කාලේ වෙනකම්ම ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි ඔය කාලය තුල උතුරු අයර්ලන්තයේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මධ්‍යම ආණ්ඩුව මැදිහත් වෙන්නේ ඉතාම අවම වශයෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා උතුරු අයර්ලන්තයත් වෙන් වෙලා ගිහිල්ලා අයර්ලන්තයත් එක්ක එකතු වෙයිද කියලා. ඉතින් ওই කාරණේ නිසා බ්‍රිතාන්‍ය උතුරු අයර්ලන්තයේ සම්බන්ධයෙන් වැඩි බලපෑම් කරන්න ගියේ නැහැ. කොහොම මේ ලිහිල් ප්‍රතිපත්තියක් මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කෙරුවේ. නමුත් ඉතින් මේක මේ දීර්ඝකාලීනව පැවතුනේ නැහැ. වරින් වර අයර්ලන්තයේ තුල අර්බුද ඇති වුණා. ඔයාලා අහලා තියෙනවද දන්නේ ඔය අයර්ලන්තයේ IRA ගරිල්ලන් කියලා කණ්ඩායමකුත් බිහි වෙනවා ඔය අතර. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම අපේක්ෂා කරන කණ්ඩායමක් හිටියා අයර්ලන්තයේ උතුරු අයර්ලන්තයේ තුල තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට නොවෙනකොට ඒගොල්ලෝ යම් ආකාරයක ත්‍රස්තවාදී කටයුත්තකට නැත්නම් මේ බෙදුම්වාදී ව්‍යාපාරයකට මැදිහත් වෙනවා. ඒ කණ්ඩායම හඳුන්වන්නේ IRA ගරිල්ලන් කියලා. ගරිල්ලන් කියලා කියන්නේ සැඟවී පහර දෙන අය. හරි. එතකොට මේ උතුරු අයර්ලන්තයේ තුල මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්න බලපාලා තියෙන ප්‍රධානම සාධකයක් තමයි උතුරු අයර්ලන්තයේ එක ජන කණ්ඩායම කතෝලික අනෙක් කණ්ඩායම ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ත්‍ර. මේ ප්‍රොටෙස්ටන්ත්‍ර ආගමේ කට්ටිය වෙන කණ්ඩායම කතෝලික ආගමේ කට්ටිය වෙන කණ්ඩායම. ඒතකොට මේ බෙදීම දිගින් දිගටම උතුරු අයර්ලන්තයේ තිබුණා. ඉතින් එක කණ්ඩායමක් විශේෂයෙන්ම අර ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ත්‍ර කණ්ඩායම උතුරු අයර්ලන්තයේ වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියන එකඟතාවයේ මතයි හිටියේ. ඉතින් වරින් වර පහර දෙනවා, ඝාතන කිරීම සිද්ධ වෙනවා, මේ වගේ නොයෙක් දේවල් සිද්ධ වෙනවා. IRA ගරිල්ලන් හරහා මේ ප්‍රශ්නේ විසඳ ගන්න 1998 අප්‍රේල් 10 වෙනිදා ඇති කර ගන්නවා ගිවිසුම. ඒකට කියන්නේ මහා සිකුරාදා ගිවිසුම කියලා. අප්‍රේල් මාසයේ මහා සිකුරාදා ඉන්නේ. ඔය සිංහල අලුත් අවුරුද්දට ආසන්න දිනයක තමයි මහා සිකුරාදා දිනේ එන්නේ. අප්‍රේල් 7 8 9 10 වරුම නැත්නම් අවුරුද්දෙන් පස්සේ 16 17 18 20 ඔය වගේ ආසන්න දවසක තමයි මේ මහා සිකුරාදා දිනේ එන්නේ. 1998 අප්‍රේල් 10 වෙනි මහා සිකුරාදා දිනේ අත්සන් කරපු නිසා මේ ගිවිසුමට කියනවා මහා සිකුරාදා ගිවිසුම කියලා. ඒ ගිවිසුම අනුව යමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 1998 දී සම්මත කරනවා උතුරු අයර්ලන්ත පනත. මෙන්න මේ පනතෙන් උතුරු අයර්ලන්තයට වෙනම පාලන ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා. දැන් ඒතකොට වෙනම පාලන ඒකක තුනයි. ස්කොට්ලන්තයේ වෙනම, වේල්ස්යේ වෙනම, උතුරු අයර්ලන්තයේ වෙනම. එංගලන්තයේ මහා බ්‍රිතාන්‍ය තුල තිබිච්ච ඒගොල්ලෝ මේක ස්ථාපිත කරුවේ. ඒගොල්ලෝ මේ මහා බ්‍රිතාන්‍ය කියන පාර්ලිමේන්තුව යටතේම ක්‍රියාත්මක වෙනවා. අපි ලියමු මෙහෙම. අයර්ලන්තයේ බ්‍රිතාන්‍ය සමග එකතු වන්නේ අයර්ලන්තය බ්‍රිතාන්‍ය සමග එකතු වන්නේ
ක්‍රිස්තු වර්ෂ 1800 දී ක්‍රිස්තු වර්ෂ 1800 දී නමුත් 1922 දී 1922 දී අයර්ලන්තයේ උතුරු කොටස හැර අයර්ලන්තයේ උතුරු කොටස හැර අනෙක් කොටස ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය. ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය. උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍ය යටතේම සිටීමට එකඟ විය. බ්‍රිතාන්‍ය යටතේම සිටීමට එකඟ විය. නමුත් උතුරු අයර්ලන්තයේ තුලද ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් නොවිය. උතුරු අයර්ලන්තයේ ජනගහනය කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රොටෙස්තන්ත්‍ර වශයෙන් බෙදී පවතී. ප්‍රොටෙස්තන්ත්‍ර ජනතාව බ්‍රිතාන්‍ය සමග එක්ව සිටීමට කැමැති වුවද කතෝලික ජනතාවට
නිදහස අවශ්‍ය විය. නිදහස අවශ්‍ය විය. මෙවැනි තත්වයක් තුල උතුරු අයර්ලන්තයේද ගැටුම් ඇති විය. ඒ निराකරණය කර ගැනීමට ගන්නා ලද උත්සාහයන්ද අසාර්ථක විය. නමුත් 1990 දශකවලදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව අයර්ලන්තය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹීමත් සමග එම ගැටලුව निराකරණය කර ගැනීමට පසුබිමක් සකස් විය. ඒ අනුව 1998 ඒක highlight කරලා ලියා ගන්න. 1998 අප්‍රේල් 10 වන දින ඒ දිනේ විතරක් highlight කරගන්න. 1998 අප්‍රේල් 10 වන දින අත්සන් කරන ලද මහසිකුරාදා ගිවිසුම ඒකත් highlight කරලා ලියා ගන්න. මහසිකුරාදා ගිවිසුම අනුව යමින් උතුරු අයර්ලන්ත පනත සම්මත කරගන්නා ලදී.
සම්මත කරගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2002 සිට 2002 සිට නව උතුරු අයර්ලන්ත පාලනය බිහිවිය. නව උතුරු අයර්ලන්ත පාලනය බිහිවිය. හරි. ඔය විදිහට තමයි බ්‍රිතාන්‍යයේ පාලනයේ වෙන වූ ඒකක බිහි වෙන්නේ. ස්කොට්ලන්තයට වෙනම පාලනයක්, වේල්සයට වෙනම පාලනයක්, උතුරු අයර්ලන්තයට වෙනම පාලනයක්. දැන් එකම රටක් තුල වෙන වූ පාලන ඒකක 4ක් නිර්මාණය වෙනවා. එංගලන්තය වෙනම, වේල්සය වෙනම, උතුරු අයර්ලන්තය වෙනම, ස්කොට්ලන්තය වෙනම. දැන් එතකොට ඒක ඒකීය රාජ්‍ය ක්‍රමයකට ගැලපෙනවද? ඒකීය රාජ්‍ය ක්‍රමයක වෙන වූ ස්වාධීන පාලන ඒකක තියෙන්න විදිහක් නැහැ. තියෙන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන ස්වාධීන බලතල රහිත ප්‍රාදේශීය පාලන ඒකක පමණයි. නමුත් දැන් බ්‍රිතාන්‍යයේ එහෙම නැහැ. දැන් බ්‍රිතාන්‍යයේ පැහැදිලිවම සංධීය ක්‍රමයක දකින්න ලැබෙන ප්‍රාන්ත වගේ ස්වාධීන බලතල භුක්ති විඳින ප්‍රාන්ත 4ක් තියෙනවා. එංගලන්තයේ, වේල්සයේ, උතුරු අයර්ලන්තයේ, ස්කොට්ලන්තයේ. ආන්න ඒ නිසා බ්‍රිතාන්‍යයේ පාලනය තවදුරටත් ඒකීයයි කියලා කියන එක අතිශයින්ම අසීරු. නිසා සාම්ප්‍රදායික වශයෙන් බ්‍රිතාන්‍ය ඒකීය වුණාට වර්තමානයේ වෙනකොට බ්‍රිතාන්‍ය ඒකීය පාලන ක්‍රමයක් කියලා දේශපාලන විද්‍යාඥයෝ හඳුන්වන්නේ නැහැ. හරි, එහෙමනම් අපි බලමු කොහොමද බ්‍රිතාන්‍ය තුල බලය බෙදා හැරලා තියෙන්නේ. මොනවද මේ පාලන ඒකක වලට දීලා තියෙන බලතල් කියලා. මාතෘකාව ලියන්න. බ්‍රිතාන්‍යයේ බලය බෙදා හැරීම. බ්‍රිතාන්‍යයේ බලය බෙදා හැරීම. හරි. දැන් මේ අපි අර ඉස්සරලා කියපු 1998 53 මොනවද? වේල්ස් ආණ්ඩු පනත, උතුරු අයර්ලන්ත පනත, ස්කොට්ලන්ත පනත. දැන් මේ පාර්ලිමේ දැන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා එකක් නැහැනේ ඇත්තටම. ඒ නිසා බ්‍රිතාන්‍යයේ බලය බෙදා හැරීම කරලා තියෙන්නේ පාර්ලිමේන්තු 50 මගින්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නෙමෙයි. මොකද හේතුව මේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව මගින් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒතර මේ පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධ වෙන්නේ ආණ්ඩු ක්‍රම සම්ප්‍රදායන් මත, එහෙම නැත්නම් අනපනත් මත, එහෙම නැත්නම් සිරිත් විරිත් සම්ප්‍රදායන් පදනම් කරගෙන. ඉතින් ඒ නිසා වෙනත් රටවල් වල වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මගින් බලය බෙදා හැරීමක් කරන්න බෑ බ්‍රිතාන්‍යය. මොකද ඒ රටේ එහෙම සංශෝධනය කරන්න ව්‍යවස්ථාවක් නැති නිසා.
ඒ නිසා බ්‍රිතාන්‍ය තුල බලය බෙදා හරින්නේ පාර්ලිමේන්තු 53කින්. අර කියපු 1998 53. නමුත් බ්‍රිතාන්‍ය තුල සංධීය ක්‍රමයක ආකාරයට පූර්ණ බලය බෙදා හැරීමක් කරලා නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ බ්‍රිතාන්‍ය තුල බලය විමධ්‍යගත කිරීමක් කරලා තියෙනවා කියලා. බලය විමධ්‍යගත කිරීම කියන්නේ බලය බෙදා හැරීමට වඩා අඩු තත්ත්වයක්. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ තියෙන සමහර බලතල ප්‍රමාණයක් පමණක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම. නමුත් ඇත්තටම ගත්තොත් බලය විමධ්‍යගත කිරීමක් කියලා කිව්වට ඒ විමධ්‍යගත කරලා තියෙන බලතල සංධීය ක්‍රමයක බලය බෙදා හැරීමක් තරමටම ප්‍රබල. උදාහරණයක් ගත්තොත් දැන් මේ ස්කොට්ලන්තයේ වේල්සය උතුරු අයර්ලන්තය කියන කොටස් තුනටම වෙන වෙනම ව්‍යවස්ථාදායකයන් තියෙනවා. ඒතකොට ඒක සංධීය ක්‍රමයක වගේ. හැබැයි විශේෂත්වය වෙලා තියෙන්නේ ඒගොල්ලෝ තවමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන නීති තමන් සම්බන්ධයෙන් පිළිගන්නේ. දැන් ඇමරිකාවේ නම් මධ්‍යම ආණ්ඩුව පනවන නීති ප්‍රාන්ත පාලන ඒකක වලට අදාළ වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ අදාළ කරගන්නේ නැහැ නේ. හැබැයි බ්‍රිතාන්‍ය අද වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනවන සමහර නීති තමන්ගේ ප්‍රදේශයට ඒගොල්ලෝ අයත් කරගන්නවා. ඒ නිසා බ්‍රිතාන්‍යයේ සංධීය ක්‍රමයක් ආකාරයට බලය බෙදා හැරීමක් සිදු වෙලා තිනවා කියලා පිළිගන්නේ නැහැ. කොහොම වුණත් ඊටාම ප්‍රබල ආකාරයේ බලය විමධ්‍යගත කිරීමක් කරලා තියෙනවා. ඒකට පසුබිම නිර්මාණය වුණේ කොහොමද? ඒ පසුබිම නිර්මාණය වෙනවා 1970 ගණන් වල ඉඳන්. අපි පසුබිම ගැන කතා කරමු මේ ටික ලියලා. ලියන්න මෙහෙම. බ්‍රිතාන්‍යයේ වර්ධනය වූ ජාතිකවාදී ව්‍යාපාරයන් සමගින් බලය විමධ්‍යගත කිරීම සඳහා පෙළඹවීම් ඇතිවිය බලය විමධ්‍යගත කිරීම යනු මධ්‍යම ආණ්ඩුව සතු බලතල අතරින් නිශ්චිත බලතල ප්‍රමාණයක් ස්ව කැමැත්තෙන්ම පරිවාර ආණ්ඩු වෙත බෙදා හැරීමයි. එය
සංධීය ආණ්ඩු ක්‍රමයක බලය බෙදා හැරීමකට සංධීය ක්‍රමයක බලය බෙදා හැරීමකට වඩා අඩු බලය බෙදා හැරීමකි බ්‍රිතාන්‍ය තුල බලය විමධ්‍යගත කිරීමකට පොළඹවනු ලැබූ සිදුවීම් ගණනාවක් වරින් වර සිදුවිය එවන් අවස්ථා කිහිපයක් පහත ආකාරයෙන් පෙන්වා දිය හැකිය දැන් බලය විමධ්‍යගත කිරීමකට යන්නේ ඒ සඳහා ඉල්ලීම් ඇති වුණොත් නේ නැත්නම් මේ මධ්‍යම ආණ්ඩුව සුබ කැමැත්තෙන්ම එහෙම බලය පවරා දීමක් කරන්නේ නැහෙනි බලය බෙදා හැරීමක් සඳහා වූ විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙන්න ඕන දැන් මේ පිළිබඳ මුල්ම ඉල්ලීම ඉදිරිපත් වෙන්නේ 1974 ඒ තමයි ස්කොට්ලන්ත ජාතික පක්ෂය ස්කොට්ලන්තයේ තියෙන දේශපාලන පක්ෂයක් ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරු 6 දෙනෙක් බලය විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ විවාදයක් ආරම්භ කළා. ඒගොල්ලන්ගේ ඉල්ලීම උනේ බලය බෙදා හැරීමක් කළ යුතුයි කියන එක. මේ තමයි බ්‍රිතාන්‍යයේ දෙදරා යෑම ආරම්භ කරපු පළවෙනි සිදුවීම. පාර්ලිමේන්තුව තුළ පැහැදිලිව මේ මන්ත්‍රීවරු 6 දෙනා මධ්‍යම ආණ්ඩුවේ බලතල ස්කොට්ලන්තයට වේල්සයට උතුරු අයර්ලන්තයට බෙදා හරින්න කියන ඉල්ලීම විවාදාත්මක ස්වරූපයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා. ඔය තමයි පළවෙනි අවස්ථාව. හරි. ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙන් තේරීපත් වෙන මන්ත්‍රීවරු 6 දෙනෙක් තමයි මේ විදිහට ඉල්ලීම ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් මේ විවාදයක් ආරම්භ කරන්නේ. ඊළඟට 1990 දී ඒ වෙනකොට බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය දරන්නේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, ලේබර් පක්ෂය. එතකොට 1990 දී බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය ලබා ගන්න කම්කරු පක්ෂය, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබූ පක්ෂය
ප්‍රකාශයක් කරනවා ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය යටතේම තියාගන්න නම් අනිවාර්යයෙන්ම බලය බෙදා හැරීමක් කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන්ව යාම වළක්වන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින්ම පිළිගන්නවා බලය විමධ්‍යගත කිරීමක් කළ යුතුයි කියලා. ඒ කාරණයක් බලපාලා තියෙනවා බ්‍රිතාන්‍යයේ බලය බෙදා හැරීමක් සිද්ධ වෙන්න. තුන්වෙනි කාරණය තමයි දැන් ප්‍රාන්ත හතරක එකතුවක් නේ. එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය. ඒතකොට මේ ප්‍රාන්ත හතරෙන්ම තෝරා ගන්නා නියෝජිතයන්ගෙන් තමයි මධ්‍යම ආණ්ඩුව සකස් වෙලා තියෙන්නේ. මධ්‍යම ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු විශාල ප්‍රමාණයක් එංගලන්තයේ නියෝජනය කරපු අය. බොහෝ වෙලාවට අගමැති වුණේ එංගලන්ත කෙනෙක්. එයින් පිටට උතුරු අයර්ලන්තයේ හෝ වේල්සයේ හෝ ස්කොට්ලන්තයේ කෙනෙක් අගමැති වුණේ නැහැ. එතකොට දැන් මේ විදිහට මේ ආණ්ඩුවේ වැඩි බලය තියෙන එංගලන්තයේනේ. එතකොට එහෙමනම් මේ මධ්‍යම ආණ්ඩුව ඒ රටේ විවිධ සුබ සාධන සේවාවන් ක්‍රියාත්මක කරනකොට අර එංගලන්තයේ කාර්යයන් ඉටු කරන වේගයෙන් ස්කොට්ලන්තයේ වේල්සයේ හෝ උතුරු අයර්ලන්තයේ කාර්යයන් ඉටු කරේ නැහැ කියලා චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම අමාත්‍යවරුන් වෙත පවරපු වගකීම් ඒවා ඉටු කිරීමේදී ස්කොට්ලන්තයේ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයට ලැබුණේ අඩු ඉඩක්. ඒ නිසා බ්‍රිතාන්‍ය මධ්‍යම ආණ්ඩුව විසින් ක්‍රියාවට රංවන වැඩසටහන් ස්කොට්ලන්තයේ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ සම්බන්ධයෙන් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තර්කයක් ඉදිරිපත් වුණා මේ ස්කොට්ලන්තය, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ කියන ප්‍රදේශවල ජනතාවට ඒ අයගේ ජීවිතේ පවත්වාගෙන යාමේ වගකීම් එයාලටම පවරන්න ඕන කියලා. මොකද මධ්‍යම ආණ්ඩුවෙන් ඒ සේවාවන් ප්‍රමාණාත්මකව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න ඒගොල්ලන්ටම බලය පැවරීම සුදුසුයි කියලා තර්කයක් ඉදිරිපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක් නිර්මාණය වීම හරහා බ්‍රිතාන්‍යයේ බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා. අනිත් පැත්තෙන් අර උතුරු අයර්ලන්තයේ ඇතිවෙච්ච සටන් ගැටුම්, ගරිල්ලා කණ්ඩායමේ ගැටුම්, ඒ වගේ දේවලුත් ප්‍රබලව බලපාලා තිනවා මේ බලය බෙදා හැරීමට. අපි ලියමු මේ අවස්ථා. පළවෙනි අවස්ථාව ලියන්න 1974 මැතිවරණයේදී මැතිවරණයේදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 6 දෙනෙකු පත්වන අතර ඔවුන් විසින්
බලය විමධ්‍යගත කිරීම පිළිබඳ බලය විමධ්‍යගත කිරීම පිළිබඳ විවාදයක් ඇරඹීම විවාදයක් ඇරඹීම දෙවෙනි කාරණය ලියන්න. ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය යටතේම පවත්වා ගැනීමට නම් බලය විමධ්‍යගත කළ යුතු බවට එක්දාස් නමසය අනුවේදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය විසින් තර්කයක් ඉදිරිපත් කිරීම තුන්වෙනි කාරණය ස්කොට්ලන්තය වේල්සය සහ උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුගමනය කළ ප්‍රතිපත්ති අසාර්ථක වීමත් ඇමතිවරුන් මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකිරීමත් හේතු කරගෙන එම ප්‍රදේශවල ජනතාවගේ ජීවිතය පිළිබඳ පාලනය ඔවුන්ටම ලබා දිය යුතු
ඔවුන්ටම ලබා දිය යුතු බවට ඔවුන්ටම ලබා දිය යුතු බවට තර්ක ඉදිරිපත් විය හරි එතකොට දැන් ඔන්න ඔය විදිහට බලය බෙදා හැරීම සඳහා වූ පසුබිම නිර්මාණය වෙනවා බ්‍රිතාන්‍ය තුල. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන ස්කොට්ලන්තයේ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ කියන කොටස් තුනට බලය බෙදා හැරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තීරණයක් ගන්නවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒ සඳහා පනතක් සම්මත කරනවා 1998 දී. එක පනතක් නෙමෙයි 53ක් සම්මත කරනවා. එකක් තමයි අර ඉස්සරලා කියපුවා 1998 ස්කොට්ලන්ත පනත. ඊට 1998 වේල්ස් ආණ්ඩු පනත. 1998 උතුරු අයර්ලන්ත පනත. මේ 53න් ස්කොට්ලන්තයේ වෙනම පාර්ලිමේන්තුවක් පිහිටවුවා. උතුරු අයර්ලන්තයේ වෙනම ව්‍යවස්ථාදායකයෙක් පිහිටවුවා. වේල්සයේ වෙනම ආණ්ඩු මණ්ඩල ආයතන ස්ථාපිත කෙරුවා. ඒ විතරක් නෙමෙයි ඒවට වෙන වෙනම බලතල පවරා දුන්නා. ඒ හරහා බ්‍රිතාන්‍ය තුල පුළුල් බලය බෙදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ බලය බෙදා හැරීමේ ප්‍රතිඵලය තමයි අර සාම්ප්‍රදායික වශයෙන් තිබිච්ච ඒකීය ක්‍රමය වෙනසකට භාජනය වෙනවා. ඒ පවරලා දුන්නු බලතල මොනවද කියලා අපි බලමු ඉස්සරහට. මේ ටික ලියන්න අලුත් ඡේදයකින්. මෙවන් වූ තර්ක විතර්ක මැද වේල්සය ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තය වේල්සය ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තය යන ප්‍රදේශ වෙත බලය විමධ්‍යගත කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පහත ක්‍රියාමාර්ග ගන්නා ලදී. ලියන්න පළවෙනි එක 1998 ස්කොට්ලන්ත පනතින් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව පිහිටුවීම දෙවෙනි එක 1998 වේල්ස් ආණ්ඩු මණ්ඩල පනතින් වේල්ස් ආණ්ඩු පනත මගින් වේල්ස් ආණ්ඩු මණ්ඩලය ස්ථාපිත කිරීම
වේල්ස ආණ්ඩු පනත මගින් වේල්ස ආණ්ඩු මණ්ඩලය ස්ථාපිත කිරීම. තුන්වෙනි එක 1998 උතුරු අයර්ලන්ත පනත මගින් උතුරු අයර්ලන්ත පනත මගින් උතුරු අයර්ලන්ත ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම. දැන් ওই 53 හරහා වේල්සේ ස්කොට්ලන්තයේ උතුරු අයර්ලන්තයේ කියන ප්‍රාන්ත තුනට වෙන වෙනම බලතල පවර්ලා දීලා තියෙනවා. මොනවද මේ පවර්ලා දීලා තියෙන බලතල? ඒවා සාකච්ඡා කරන්න තරම් දේවල් නෙමෙයි. දන්න දේවල්. නමුත් කොහොමද ඒ ප්‍රාන්තයට වෙන් වෙන් වශයෙන් මේවා දීලා තියෙන්නේ? අන්න ඒ ටික අපි දැනගත යුතුයි. එනිසා ලියන්න අලුත් ඡේදයකින් ඉහත පනත් මගින් ඇති කරගත් ඉහත පනත් මගින් ඇති කරගත් එකඟතා අනුව පනත් මගින් ඇති කරගත් එකඟතා අනුව ස්කොට්ලන්තය වේල්සය සහ උතුරු අයර්ලන්තයේ යන උතුරු අයර්ලන්තයේ යන ප්‍රදේශවලට පහත ආකාරයෙන් ස්වයං පාලන බලතල අනේ ආයෙ චුට්ටක් කියන්නකෝ. ස්කොට්ලන්තයේ වේල්සයේ උතුරු අයර්ලන්තයේ යන ප්‍රදේශවලට පහත ආකාරයෙන් ස්වයං පාලන බලතල පවරා දී ඇත. පවරා දී ඇත. ඔව් ඊට පස්සේ ලියන්න තරු ලකුණක් හරි මොකක් හරි දාලා ස්කොට්ලන්තයට පවරා දී ඇති බලතල. ස්කොට්ලන්තයට පවරා දී ඇති බලතල.
ඒතර මෙන්න මේ බලතල තමයි ස්කොට්ලන්තයේ දීලා තියෙන්නේ. කාරණා වශයෙන් ලියාගන්න පළවෙනි කාරණය පළවෙනි කාරණේ දිගටම ලියන්න මෙහෙම අපරාධ නීතිය කමාවක් අධ්‍යාපනය අපරාධ නීතිය කමාවක් අධ්‍යාපනය කමාවක් පරිසරය සෞඛ්‍ය අධිකරණ පත් කිරීම පළාත් පාලනය පොලිසිය ප්‍රවාහනය සම්බන්ධ බලතල අපරාධ නීතිය අධ්‍යාපනය පරිසරය සෞඛ්‍ය අධිකරණ පත් කිරීම පළාත් පාලනය පොලිසිය ප්‍රවාහනය සම්බන්ධ බලතල දැන් ඒකීය ක්‍රමයක පොලිස් බලතල වගේ දේවල් දීලා තියෙනවද ප්‍රාන්ත රාජ්‍යයන්ට අධිකරණ පත් කිරීම නේද අපරාධ නීතිය පිළිබඳ බලය නේද එහෙම දැන් ලංකාවේ බලය බෙදා හැරීම තුල පොලිස් බලතල දීලා නැහැ දුන්න නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒවා නතරලා තියෙනවා නීති සම්පාදන බලයක් දීලත් නැහැ. නමුත් බ්‍රිතාන්‍යයේ අපරාධ නීති සම්පාදනය කරන්න බලය දීලා තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධ බලයක් දීලා තියෙනවා. පොලිසිය සම්බන්ධ බලය දීලා තියෙනවා. එහෙම ගත්තාම සැලකිය යුතුයි නේ. දෙවෙනි කාර්යලයන් මේ බදු අය කිරීමේ බලයක් දීලා තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ භාෂාවකින් තියෙන්නේ මේ මුදල් ලේඛකය මමත් ඒ මුදල් ලේඛක කියලා දන්නේ නැහැ නමුත් ලියා ගන්න මෙහෙම ජාතික ආදායම් බදු මට්ටමින් හවුමකින් පැන්සල් එකේ අල්ලන්නේ නැතුව පැන්ස පවුමකින් පැන්ස 3 දක්වා ජාතික ආදායම් බදු මට්ටමින් පවුමකින් පැන්ස 3 දක්වා චලනය වන බදු අය කිරීමේ බලය අපේ රුපියල් 7 වගේ ඒගොල්ලන්ගේ පවුම් පැන්ස එහෙම මං හිතන්නේ ජාතික ආදායම් බදු මට්ටමින් පවුමකින් පැන්ස 3 දක්වා චලනය වන බදු අය කිරීමේ බලය. ඒක බදු අය කිරීමේ බලයක් තියෙනවායි කියලා තේරුම් ගන්න. මේ මුදල් ලේඛකේ තමයි ඒගොල්ලෝ අර පවුමකින් පැන්ස 3ක්. ඒ කියන්නේ 100ට අපි කියන්නේ රුපියල් 100ට 3ක්. අන්න ඒ වගේ. ඒ කියන්නේ පවුමකට පැන්ස 3ක් බදු අය කරා. පැන්ස කියන්නේ ඒගොල්ලන්ගේ මුදල් ලේඛකයා. තුන්වෙනි එක ජාතික ආරක්ෂාව විදේශ ප්‍රතිපත්ති ආදී සමහර බලතල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යටතේම රඳවාගෙන ඇත. ඒ කියන්නේ ස්කොට්ලන්තයට හමුදාව පවත්වාගෙන යන්න බෑ.
විදේශ රටවල් සමග සම්බන්ධතා ඇති කරගන්න බෑ. ඒ බලය ලැබිලා නැහැ කියන එකයි අර්ථය. ඔලිව ස්කොට්ලන්තයට පවරා ඇති බලතල දෙවෙනි එක ලියන්න වේල්සයට පවරා ඇති බලතල. වේල්සයට පවරා ඇති බලතල. වේල්සයට මෙන්න මේ බලතල පවරලා තියෙන්නේ පළවෙනි කාරණයට ලියන්න. වේල්සයේ ස්වාධීන ආයතන වල වේල්සයේ ස්වාධීන ආයතන වල නිලධාරීන් පත් කිරීම නිලධාරීන් පත් කිරීම දෙවෙනි එක වේල්සයට වෙන් කරන ලද මුදල් සම්බන්ධ පූර්ණ බලය ඒ කියන්නේ බ්‍රිතාන්‍ය විසින් වේල්සයට වෙන් කරලා දෙන මුදල් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒවා පිළිබඳ පූර්ණ බලය දීලා තියෙනවා වේල්ස ආණ්ඩු මණ්ඩල ආයතනවල. ඒතර වේල්සයට ටිකක් අඩුවෙන් බලතල දීලා තියෙන්නේ. ඒතර ওই කාරණා දෙක විතරයි වේල්සයට අයත් වෙන්නේ. තුන්වෙනි එක ලියන්න උතුරු අයර්ලන්තයට පවරා දී ඇති බලතල. උතුරු අයර්ලන්තයට පවරා දී ඇති බලතල. ඊට දෙලියන්න පළවෙනි කාරණය සෞඛ්‍ය ආර්ථික සංවර්ධනය කමාද දාලියන්න සෞඛ්‍ය ආර්ථික සංවර්ධනය පරිසරය අධ්‍යාපනය කෘෂිකර්ම මොකද්ද සර් පරිසරය අධ්‍යාපනය කෘෂිකර්මය සමාජ සේවා නිවාස පළාත් පාලනය ප්‍රවාහනය සංස්කෘතිය ක්‍රීඩා අධිකරණය පොලිසිය යන ක්ෂේත්‍ර හා සම්බන්ධ පූර්ණ ව්‍යවස්ථාදායක බලතල
දැන් ඔන්න උතුරු ඇර්ලන්තයේ සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අවරලා දීලා තියෙනවා. දැන් ওই විදිහට බලපුවාම දැන් ඔයාලගේ තියෙන දැනුමත් එක්ක කල්පනා කරලා බලන්න දැන් ඒකීය, සංදීය, අර්ධ සංදීය, සහ සංදීය ඔය ඉගෙනගෙන තියෙනවනේ. ඒකෝ මේ දැනුමත් එක්ක බලන්න දැන් බ්‍රිතාන්‍යයේ මේ බලය පවරා දීමත් එක්ක වෙලා තියෙන්නේ කුමන ක්‍රමයක් වෙත ගමන් කිරීමද? තවදුරටත් බ්‍රිතාන්‍යයට ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්න බෑ. මොකද ඒකීය ආණ්ඩු ක්‍රමයක කිසිසේත්ම ප්‍රාදේශීය පාලන ඒකක වලට ස්වාධීන බලතල හිමි වෙන්නේ නැහැ. දැන් මෙතන උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේට ඊටාම ප්‍රබල ආකාරයේ බලතල බෙදීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය පිළිබඳ බලතල, අධිකරණය පිළිබඳ බලතල පවා දීලා තියෙනවා. නීති සම්පාදන බලය දීලා තියෙනවා. ඉතින් එහෙම බලපුවාම අපිට තවදුරටත් බ්‍රිතාන්‍යයේ ඒකීය ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්න බෑ. හැබැයි සංදීය ක්‍රමයක් කියලා කියන්නත් බෑ. මොකද හේතුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පනවන නීති, බ්‍රිතාන්‍ය විධායකයෝ විසින් ගන්නා වූ විධායක තීරණ ඒවා තවමත් ස්කොට්ලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ සම්බන්ධයෙන් අදාළ වෙනවා, ක්‍රියාත්මක වෙනවා, බලපෑම්. සංදීය ක්‍රමයක් නම් මධ්‍යම ආණ්ඩුවට බෑ ප්‍රාන්ත රාජ්‍යයන්ට අදාළව නීති සම්පාදනය කරන්න හෝ යම් යම් විධායක ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න බෑ. සංදීය ක්‍රමයක ප්‍රාන්ත රාජ්‍යයන් තමන්ගේ භූමි ප්‍රදේශය තුළ උපරිම වශයෙන් ස්වාධීනයි. හැබැයි බ්‍රිතාන්‍යයට එවැනි ස්වාධීනත්වයක් දීලා නැහැ. නමුත් ඒකීය ක්‍රමයක දකින්නට නැති ආකාරයේ බලය විමධ්‍යගත කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා යම් ආකාරයකින් අර්ධ සංදීය ස්වභාවයක් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුළ වර්තමානයේ වෙනකොට දකින්න ලැබෙනවා. ඉතින් මේ තත්ත්වයේ දේශපාලන විචාරකයෝ අර්ධ සංදීය කියලා හඳුන්වන්නේ නැහැ. තවම බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ඒකීය ක්‍රමයෙන් සංදීය හෝ අර්ධ සංදීය තත්ත්වයට පරිවර්තනය වන ආණ්ඩු ක්‍රමයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. පරිවර්තනය වන ආණ්ඩු ක්‍රමය. සාම්ප්‍රදායික ඒකීය ක්‍රමවල පරිවර්තන ආණ්ඩු ක්‍රම වශයෙන් තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය හඳුන්වන්නේ. ඒ නිසා අපි ඊළඟ ඡේදයෙන් ලියනවා මෙහෙම. ලියන්න. ඉහත බලය විමධ්‍යගත කිරීම දෙස බලන විට පෙනී යන්නේ වේල්සයට සාපේක්ෂව උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී ඇති බවයි. අලුත් ඡේදයකින් ලියන්න
सांप्रदायिक वशेन ब्रिटान्य तुल ඒකීය ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වුවද වර්තමානය වන විට එම සාම්ප්‍රදායික ඒකීය මාදිරිය වෙනස් වී ඇති බව ඉහත තත්වයන් සලකා බලන විට පැහැදිලි වේ. ඒකීය ආණ්ඩු ක්‍රමයක ප්‍රාදේශීය ආණ්ඩු භුක්ති විඳින බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ස්කොට්ලන්තයේ වේල්සේ සහ උතුරු අයර්ලන්තයේ භුක්ති විඳින බව පැහැදිලි වේ. නමුත් බ්‍රිතාන්‍යයේ ආණ්ඩු ක්‍රමය ෆෙඩරල් ක්‍රමයක් දක්වා වර්ධනය වී නැත.
බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුලින් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුලින් දක්නට ලැබෙන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක සිට සංධීය ආණ්ඩු ක්‍රමයක් වෙත ගමන් කරමින් තිබෙන තත්වයකි නැතහොත් ඒකීය හා සංධීය ලක්ෂණ මිශ්‍රිත දෙමුහුන් ආණ්ඩු ක්‍රමයක ස්වභාවයයි දැන් එතකොට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සංධීය ආණ්ඩු ක්‍රමයක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඇයි එහෙම හඳුන්වන්නේ නැත්තේ? ඒකට හේතුව සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ ප්‍රාන්ත පාලන ඒකක තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි අදටත් බ්‍රිතාන්‍ය තුල ස්කොට්ලන්තයේ වේල්සය සහ උතුරු අයර්ලන්තයට අදාළව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීති ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් සංධීය ක්‍රමයක් වෙත නැත්නම් ෆෙඩරල් ක්‍රමයක් වෙත ගමන් කරලා නැහැ. දැන් ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවට බැහැනේ ප්‍රාන්ත සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න. ප්‍රාන්ත සම්බන්ධයෙන් තීරණ ගන්න එහෙම බැහැනේ. නමුත් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව පනවන නීති මගින් අර ස්කොට්ලන්තයේ වේල්සය සහ උතුරු අයර්ලන්තය පාලනය කිරීමේ හැකියාව තවදුරටත් තියෙනවා. එතකොට ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න පුළුවන්කම තිබුණත් ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ අපරාධ කටයුතු වලට අදාළව නීති සම්පාදනය කරන්න පමණයි. එහෙනම් සංධීය ක්‍රමයක ප්‍රාන්ත රාජ්‍යයන්ට ලැබෙන ආකාරයේ පුළුල් නීති සම්පාදන බලයක් බ්‍රිතාන්‍යයේ ප්‍රාන්තවල ස්කොට්ලන්තයට වේල්සයට උතුරු අයර්ලන්තයට ලැබිලා නැහැ. ඒ නිසා අපි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සංධීය ආණ්ඩු ක්‍රමයක් විදිහට වර්ධවා තේරුම් නොගත යුතුයි. හැබැයි ඒකීය ක්‍රමයක් වෙන්නේ නැහැ. ඇයි ඒකීය ක්‍රමයක් නොවෙන්නේ? ඒකීය ක්‍රමයක ප්‍රාදේශීය පාලන ඒකක ස්ථාපිත කිරීම, පවත්වාගෙන යාම, ඒවා අහෝසි කිරීම මේ පිළිබඳ බලය තියෙනවා මධ්‍යම ආණ්ඩුවට. අනිත් පැත්තෙන් ප්‍රාන්ත රාජ්‍යයන්ට කිසිම ආකාරයක ස්වාධීන බලයක් හිමි වෙන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය තුල ස්කොට්ලන්තයේ වේල්සයේ සහ උතුරු අයර්ලන්තයට යම් යම් කාරණා සම්බන්ධ ස්වාධීන බලතල දීලා තිනවා. අපි ඒවා ලියාගත්ත ඉස්සර. අධ්‍යාපනය, සෞඛ්‍ය, අධිකරණ පත් කිරීම, පොලිසිය, පළාත් පාලනය ඔහොම අපි කතා කරුවා. මේ බලතල දීලා තියෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් එළඹිය හැකි නිගමනය තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සංධීය ක්‍රමයක් වෙත ගමන් කරලා නැහැ. හැබැයි ඒක ඒකීය ක්‍රමයක් නෙමෙයි. ඒකීය ක්‍රමයේ සිට සංධීය ක්‍රමයක් වෙත ගමන් කරන පරිවර්තනය වන
දෙමුහුන් ආනුක්‍රම ලක්ෂණ සහිත ඒකීය ලක්ෂණ සහ සංඝීය ලක්ෂණ මිශ්‍රිත වූ ආනුක්‍රමයක් දකින්න ලැබෙනවා කියන කාරණේ. එතකොට අපි බ්‍රිතාන්‍ය පිළිබඳ ඉගෙනීම උතරින් අවසන් කරමු. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය ක්‍රමය ගැන. අපි ඒ පිළිබඳව කතා කරනවා සිකුරාදා. අදට එතනින් නවත්වමු. එන හැමෝටම ආයුබෝවන්.